ඔයාලට මං දැන් දෙන කරුණු ටික මතක් කරගන්න. මතක් කරගෙන ඊට පස්සේ මම දෙන අභ්‍යාසය කරලා අපි බලමු කී දෙනෙක්ගේ මතකය හොඳද කියලා, ඒ වගේම අවබෝධයෙන් කරන්න පුළුවන්ද කියලා. හොඳයි. අපි ගිය සති පාඩම මතක් කරගමු. අපි ඉන්නේ උක්ත අනුක්ත කරන තැන සිංහල කතාවේ නේද? එතකොට අපි ගිය සතියේ පටන් ගත්තා උක්ත පදයක් අනුක්ත කරන ආකාරය. උක්ත පද කොහොමද අනුක්ත කරන්න කියලා. එතනදී අපි එකම එක දෙයක් කතා කළේ තාම පණ තියෙන පිරිමි එක වචන පදයක්. ටිකක් හොඳට කියනවා නම් ප්‍රාණවාචී පුරුෂ ලිංග ඒක වචන පදයක අගට එක් ශබ්දය ආවොත්, දැන් උදාහරණයක් විදියට හරකෙක්, මිනිස්සෙක්, බල්ලෙක් මේ වගේ ආවොත් ශබ්ද අපි කොහොමද මේක අනුක්ත කරන්නේ? මම කියලා දුන්න පුතාලට එක් ශබ්දය එකු හෝ අක ශබ්දය බවට පත් කරනවා. බල්ලෙක්, බල්ලෙකු, බල්ලකු. එක් ශබ්දය එකු හෝ අකු බවට පත් කරනවා. ඊළඟට පූසෙක්, පූසෙක්කු, පූසකු, මිනිසෙක්, මිනිස්සෙකු, මිනිසකු. හොඳයි. ඔය ටික දැන් අපි බලමු. අපිට දීලා තියෙන අභ්‍යාස ටිකක් නිර්දේශය තියෙනවා. අපි ඒ ටිකම අරගෙන බලමු පුතාලට දැන් මේ කරන්න පුළුවන්ද කියලා. හොඳයි. දැන් අභ්‍යාසයක් විදිහට පුතාලා සිංහල පොතක් ඇති. ඒ සිංහල පොතේ අභ්‍යාසය අපි පටන් අරන් ඇත්තේ උක්ත අනුක්ත කරන නීති මොනවද කියන එක ආරම්භ කරලා ඇත්තේ අපි. ඒ අර්ථ පළවෙනි එක පටන් අරගෙන ඇති අපි මම ඔය දැන් කිව්ව කාරණේ. හොඳයි. එහෙනම් දැන් පුළුවන් පුතාලට ලියා ගන්න. දැන් පුළුවන් පුතාලට මේ අභ්‍යාසය කරන්න. නේ? රයිට්. හොඳයි. පටන් ලියමුකෝ අභ්‍යාසයක් විදියට. ඊට පස්සේ අපි දෙවෙනි නීතියට යනවා. රයිට්. ලියන්න අභ්‍යාසයේ විදියට පහත වචන කෙටියෙන් මම දෙන්නේ. හොඳේ පුළුවන් තරම් වචන අඩු කරලා දෙන්නේ. අනුක්ත කර දක්වන්න. අනුක්ත කර දක්වන්න. අපිට ඕක ඉස්කෝලේදී නම් වෙන විදියකට කරාවි වර්ග දෙකම දීලා ඊට පස්සේ ඕක මැච් කරන්න කියාවි. අපි කමක් නෑ මේ විදියට ලියමු. දැන් පහලට පුතාලා 1 2 3 4 5 දාලා පහලට ලියාගන්න ඉස්සෙල්ල වචන ටික. මං ඊළඟට විනාඩි 5ක් දෙනවා අනුක්ත කරන්න. ඊට පස්සේ අපි බලමු හරි වැරදි බලමු. රයිට්. හොඳයි. එහෙනම් ලියා ගන්න දැන් වචන ටික මං ඉස්සෙල්ල දෙන්නේ උක්ත පද ටික පහලට දෙනවා. රයිට්. හොඳයි. ලියා ගන්නකො. පළවෙනි එක තමයි වඳුරෙක්. වඳුරෙක්. මට බෝඩ් එකට දාන්නත් පුළුවන්. ඇහෙන ඒවා අඩුපාඩු තියෙනම් මං බෝඩ් එකට දාන්නම්. පළවෙනි එක වඳුරෙක්. වඳුරෙක්. මයිතකයි. ඇහෙන්නේ නැත්නම් මයික් එක ඔන් කරගෙන කියන්න. රයිට්. අපි වෙලාව ගත වෙන නිසා අපි කියමු ඉක්මනටම. ඊළඟ එක සිංහයෙක්. සිංහයෙක්. ඊළඟ එක නිලධාරියෙක්. නිලධාරියෙක්. හතරවෙනි එක ගුරුවරයෙක්. ගුරුවරයෙක්. පහ හංසයෙක්. පහ හංසයෙක්. හෙලෝ සර්. ඔව් පුතේ. අනේ සර් මට මම දැන් ජොයින් වුණේ. ඔව් පැටියෝ. මේ සර් මේ රෙකෝඩින් එක යනවා නේද කලින් ටික රෙකෝඩින් පොඩ්ඩයි පුතේ කරේ. අපි තාම පොඩ්ඩයි කරේ. අපි මේ දැන් වචන ටිකක් දෙනවා උක්ත අනුක්ත කරන්න. පුතා මේ වචන ටික ලියා ගන්න. ලියාගෙන අනුක්ත කරන්නකෝ. දැන් ඇහෙන වචන ටික ලියා ගන්නකෝ. රයිට්. හොඳයි. හංසයෙක් කියන එක අනුක්ත කරන්න. රයිට්. අනිත් වචනේ පල්ලෙහා ලියා ගන්න පුතේ. දැන් පහක් නෑ පහක් දුන්නා මම. 6 වෙනි එක අපි දෙමු පියෙක්. පියෙක්. 6 වෙනි එක පියෙක්. තාත්තා කියන එකට.
හයවෙනි එක පියෙක්. හත්වෙනි එක ක්‍රීඩකයෙක්. 10ක් දෙනවා. ක්‍රීඩකයෙක්. ඊළඟට කොටියෙක්. කොටියෙක්. 9වෙනි එක ඇමතිවරයෙක්. මම තියෙනවම ගත්ත එතකොට ලේසි. ඇමතිවරයෙක්. 10වෙනි එක නිවේදකයෙක්. හරි. පුතාලට කලින් 5ක් දීලා ඇති. තව 5ක් මම දැන් දුන්නා. මේ 5 ඉස්සරහින් පොඩි ඉරි කෑල්ලක් ගහලා අනුක්ත කරන්න. මේ හැම එකක්ම අනුක්ත කරන්න. දැන් විනාඩි දෙකක් දෙන්නම් පැටියෝ. රයිට්. දැන් මේ ටික අනුක්ත කරලා දෙන්න මට. සර් 2යි 3යි කියන්න පුළුවන්ද? මම ආයෙත් මුලින් ඉඳලම කියන්නම් අනිත් අය ලියන්න. එක වඳුරෙක්. එතකොට පස්සේ ජොයින්ට් වෙච්ච අයටත් පුළුවන්. එක වඳුරෙක්. දෙක සිංහයෙක්. 3 නිලධාරියෙක්. 4 ගුරුවරයෙක්. 5 හංසයෙක්. ඉතිරි ටික මෙතන තියෙනවා. හොඳයි. ඔන්න දැන් ගිය සතිය ටික මතක් වෙන්නේ නැහැ. තහවුරු වෙන්නත් එක්ක පුංචි අභ්‍යාසයක් තියෙන්නේ. කවුරුත් මේ ටික කරමු. මට කරන්න ඕන. ආකාර දෙකෙන් කැමති විදියකට ඕනනම් වෙලාව තියෙනම් ආකාර දෙකම ලියන්න. දැන් පළවෙනි එක අපි කතා කරොත් අපි පළවෙනි එකේ තියෙන වඳුරෙක්නේ. වඳුරෙක් අනුක්ත වෙන විදි දෙකක් තියෙනවා. වඳුරෙකු වඳුරකු. වඳුරෙකු වඳුරකු. වඳුරෙකු අනිත් විදිය තමයි වඳුරකු. එක්කු අකු. ඒ විදියට පුළුවන් පුතාලට විදි දෙකටම හදන්න පුළුවන්. දැන් ජොයින්ට් වෙද්දී දරුවෝ කලබල වෙන්න එපා. අපි තාම මේ ගිය සතියෙන් පුංචි අභ්‍යාසයක් කරන්නේ ප්‍රශ්න 10ක් කරනවා. වචන 10ක් අනුක්ත කරන්න මේ හදන්නේ. රයිට්? ඒ නිසා ඒගොල්ලෝ කලබල නැතුව සම්බන්ධ වෙන්න. දැන් ජොයින්ට් වෙච්ච දරුවෝ. සර් ඉවරයි. රයිට් හරි. තව කට්ටිය වැඩ කරන්න පුතේ ඉවරයි. හරි. සර් ඉවරයි. හරි පැටි හරි. එක එක ඉවරයි කියන්න එපා. පොඩි වෙලාවක් ගමු අපි. හැමෝටම එක වේගෙන් බෑනේ පුතේ. හරි. ඉවර වෙච්ච අය නිශ්ශබ්දව අපි ඉමු. සර් මට තුන්වෙනි එකට කියපු එක කියන්නකෝ සර්. නිලධාරියෙක්. 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 හරිනේ? දා මාප්‍රාණ දායන්. නිලධාරියෙක්. හොඳයි. මම දැන් එක්කෙනාගෙන් එකක් වෙන්න අහනවා. හොඳයි? හැබැයි මෙහෙමයි. මේ පුතාලා අදත් කීප දෙනෙක් මේ තමන්ගේ නම නෙවෙයි දාගෙන ඇවිත් තියෙන්නේ. මං ඊයේත් කිව්වා පන්තියට එනකොට පැටියෝ තමන්ගේ නම දාගෙන එන්න. නමයි දැන් ගමයි දාගෙන ආව නම් අපි හිතමු දැන් මෙතන දාලා ඇවිත් ඉන්නවා දිනෙලි හොරණ. එතකොට මට හොඳට පැහැදිලි. මොකද මගේ ස්ක්‍රීන් එක ලොකුයි. ලොකු ස්ක්‍රීන් එකක් මගේ ඉදිරියේ තියෙනවා. ඒ නිසා මට හොඳට නම් ටික ගන්න පුළුවන්. හරි. මං නම කියනකම් කියන්න එපා පැටියෝ පොඩ්ඩක් ඉන්න. ඒ වගේ අනිත්‍යත් නම දාගෙන එන්න මං උදාහරණයක් කිව්වේ. හොඳයි අපි පළවෙනි එකට යමුකෝ. පළවෙනි එක තමයි වඳුරෙක්. මට කියන්න හරි අපි ගමු ඩිනෙලිම. ඩිනෙලි කියන්නේ වඳුරෙක් කොහමද අපි එක තියෙන වඳුරෙක් හරි. ඩිනෙලි කියන්නේ දෙවෙනි එක. දෙවෙනි එක. පියෙකු නෑ මේක නෙමෙයි පැටියෝ.
අංක දෙක අපි කතා කරමු. අපි අංක දෙකට දුන්නේ මම දන්න විදිහට සිංහයෙක් නේද? මොකද්ද සිංහයෙකු very good. සිංහයෙකු. අනිත් එක මොකද්ද? සිංහයකු. දෙකම ඕන එකක් right? හරිනම් පොඩි හරියක් දාගන්නකෝ. චූටි හරියක්. මොකද්ද? සිංහයෙකු සිංහයකු. දැන් අපි ගිය සතියේ නිබන්ධනය දුන්නා. ඒකේ උදාහරණ ගොඩාක් තියෙනවා. මම දුන්න කීපයක් ලියා ගන්න. බෝඩ් එකේ. උදාහරණත් එක්ක ගත්තම මං හිතන්නේ දැන් 30ක් විතර දාන්නවා. ඔන්න අද තව 10ක් තියෙනවා. ඔන්න ඇති. ඔය ඇති. හොඳටම ඇති. හරි. ඊළඟට අපි යමු තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි නිලධාරියෙකු. අපි ඉක්මනට යමු වැඩි වෙලාව ගන්න නැතුව දුනුකි කියන්නකෝ. දුනුකි කියන්නකෝ. ඇහුන්නේ නැද්ද? සවින් කියන්නේ එහෙනම් සවින්. මන් දන්නේ නම් මේ දාගෙන නිලධාරියෙකු very good. නිලධාරියෙකු නැත්තම් නිලධාරියෙකු. කොම්බුව නෑ. නිලධාරියෙකු නැත්තම් නිලධාරියෙකු. right හරි. වෙලාව යන නිසා මම ඉක්මනට යන්න අනිත් මේ දුක් වෙන්න එපා. හොඳේ. අනිත් හැමෝටමත් අවස්ථාව දෙනවා. right ඊළඟට අපි යමු එහෙමනම් හතරවෙනි එක ගුරුවරයෙක් ගුරුවරයෙකු ගුරුවරයෙකු දෙකම ගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි එක මම දීලා ඇති හංසයෙක් හංසයෙකු 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 right හරි. ඊළඟට 6 වෙනි එක මෙන්න බෝඩ් එකේ තියෙනවා අපි කතා කරමු. පියෙක් පියෙකු පියකු right පියෙකු පියකු ක්‍රීඩකයෙක් ක්‍රීඩකයෙකු ක්‍රීඩකයකු කොම්බුව නැතුවත් ගන්න පුළුවන්. එතකොට ශබ්ද දෙක එන්නේ මම මතක් කරන්නේ ගිය සතිය ආවේ නැති අයටත් එක්ක. එකු අකු මේ ශබ්ද දෙක තමයි යෙදෙන්නේ right. කොටියෙක් කොටියෙකු කොටියකු හරිනේ. ඇමතිවරයෙක් ඇමතිවරයෙකු ඇමතිවරයකු නිවේදකයෙක් නිවේදකයෙකු නිවේදකයකු නිවේදකයකු right හොඳයි. මං හිතන්නේ 10න් 10 බොහෝ අයගේ හරි ඇති. ඕක අභ්‍යාසයක් විදිහට තියාගන්න පැටියෝ. දැන් පුතාලට ඉස්කෝලේදීත් ওই වචන ටික ඕවම තමයි. මොකද මේ දැන් අපි පාසලේ භාවිතා වෙන සහ නිර්දේශයේ තියෙන වචන විතරක් ගත්තම එච්චර ඊට පිටින් ආයි දේවල් ඕනේ. දැන් හැබැයි පොතක පතක තියෙනකොට දැන් අවබෝධයක් තියෙන්න ඕනේ මේ අගට අල් කයන්නේ නේ. අර අපි කතා කරන්නේ නේද අල් කයන්නේ අවිනිශ්චිතයි නම් ඒ වගේ තැනකදී අපි කොහොමද අනුක්ත කරන්නේ? පදයක් දුන්නොත් ඡේදයක් දුන්නොත් ඒක උක්තද අනුක්තද කියන එක ගැන අවබෝධයක් අපිට හරියට ගන්න ඕන පළවෙනි පියවර මේ එකයි තාම එක ස්ටෙප් එකයි. සමහර විට අද මේ පාඩම ඉවර කරන්න බැරි වෙනවා. අපි එතකොට ඊළඟ දවසේ තව කොටසක් කරන්න වෙනවා. මොකද මේක දිගට දිගට අපිට ලියා ගන්න මතක තියාගන්න බෑ. ඊළඟට මේ මම ඔය පොතේ තියෙන විදියටම යන්නෙත් නෑ. පොඩ්ඩක් වෙනස් කරමින් වඩා පහසු මතක තියාගන්න පහසු සරල ක්‍රම වලට යන විදියට තමයි යන්නේ. හොඳයි අපි අද දෙවෙනි නීතියට යමු. ටියුට් එක තියනම් ටියුට් එක තියන අය ගත්තත් කමක් නැහැ. අර ගිය සතියේ නිබන්ධනයේ 30 තැනක් තියෙනවා අංක 1 කියලා. මම ගිය සතියේ නිබන්ධනයේ කිව්වොත් මෙන්න මෙහෙම 6 වෙනි පිටුවේ තිබුණා මේ පුරුෂ ලිංග ඒකවචන උක්ත පද අනුක්ත පද කරන විදිය ගැන. ඒකේ මම ඔය නෝට් එක දුන්නේ නැහැ පුතේ. ඒ නෝට් එකට එන්නෙත් අර පුතාලට මම අංක 1 කියලා දුන්නනේ උක්ත අනුක්ත කරන. අන්න ඒකම තමයි එන්නේ. ඒක ඒ සටහනේ ලියා ගන්න. ඒ දෙකම එකයි. right? ඒ ටික ලියා ගන්න. හොඳයි. අද අපි යනවා දෙවෙනි එකට කතා කරන්න. දැන් ගන්න පොත ලියා ගන්න. හරි. ලියන්න අංක 2. අංක 2 නිබන්ධනයේ නෙවෙයි පුතේ පොතේ. හොඳේ පොත. අංක 2. ඒ කියන්නේ අනුක්ත කරන දෙවන ආකාරය. මේ අපි කතා කරේ පළවෙනි එක. පිරිමි ඒක වචන. අපි අද කතා කරනවා ගැහැණු ඒක වචන. right. ලියන්න දෙවෙනි එක. අංක 2 ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග ඒක වචන ඒක වචන පදයක අගට
උක්ත පදයක අගට ඔව් පුතේ ඇහුන්නේ ඉන්න මං ආයි කියන්නම් right ආයිත් මුලින්ද කියන්නම්කෝ ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පදයක අගට right දැන් කවුරුත් ලියා ගන්න මෙන්න මේක මොකද්ද අගට අක්ෂබ්දය අක්ෂබ්දය හරි පන්ති වැඩ පටන් ගත්තා අක්ෂබ්දය එන විට අනුක්ත කිරීමේදී අකු මේක ලියා ගන්න පුතේ මේක right අකු අපි ඔය අකු කියලා ලියුවට අකු කියලා කියවෙන්නේ අකු ශබ්දය යොදයි මම තේරෙන විදිහට කිව්වේ අකු ශබ්දය කියන එක අකු වෙනවා right හරි අකු ශබ්දය යොදයි හරි right දැන් මේ තව දෙයක් පරක්කු වෙලා දරුවෙක් ආවනම් පොඩ්ඩක් ආව ගමන් මම මේ පරක්කු වුණා සර් කලබල වෙන්න එපා ආව ගමන් කරන්න පැටියෝ මේ පොඩ්ඩක් මේකේ බලන්න මොකද්ද මේ දැන් අපි දැන් ඇත්තටම ඉතින් ඔයගොල්ලෝ පුංචි දරුවනේ පුතේ පරක්කු වෙලා ආවනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉස්සෙල්ලම පොඩි වෙලා එනකොටම මයික් එක ඔෆ් කරන් එන්න තමන්ගේ ඩිවයිස් එකේ ඔඩියෝ ඔන් කරන් එන්න එපා පන්තියට ඔඩියෝ ඔෆ් කරගෙන මෙන්න ඇවිල්ලා පොඩ්ඩක් බලන් ඉන්න දැන් මොකද්ද කරන්නේ ඊළඟට ශබ්දය ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් ශබ්දය ඇහෙන්නේ නැත්නම් මට ඇහෙන්නේ නැහැ කියන්න එපා පුතාලා කරන්න ඕන මේ මට ඇහෙන්නේ නැහැ කී කෑ ගහන එක නෙමෙයි පුතාලා කරන්න ඕන මේ පුතාලගේ ඩිවයිස් එක හදා ගන්න මොකද මං කියන එක හැමෝටම ඇහෙන්නේ නැත්නම් පන්තියක් නැහැ නේ මෙතන ඒකට අනිත් අයට ඇහෙන පුතාලගේ ඩිවයිස් එක ඇවුලක් එතකොට ප්‍රශ්න වෙන්න පුළුවන් එකක් සිග්නල් ප්‍රශ්නයක් එක්ක පුතාලගේ ඔය හෙඩ්ෆෝන් එක ගහලා ලැප් එකක හෙඩ්ෆෝන් එක ගහලා තියෙනවා එතන ප්‍රශ්නයක් ඊළඟට ඒ ප්‍රශ්නයක් තමන්ගේ ප්‍රශ්නයක් ඒක හැමීට විසඳ ගන්න ඕන දැන් මම මේක ඔයගොල්ලෝ පුංචි දරුවෝ නිසා ඉතින් පළවෙනි එක තමයි තමන් පන්තියට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා බලන්න මොකද්ද දැන් මේ යන වැඩේ හරිනේ මොකද්ද මේ දැන් වෙන වෙද්දේ ඊට පස්සේ පන්තියට ටික ඇවිල්ලා ඕන නම් දැන් ඔන්න මම නෝට් එකක් දීලා හරි වැඩක් දීලා හරි ඉනකොට සර් මම ඩිංගක් පරක්කු වුණා සර් මේ රෙකෝඩින් එක යනවද ඒව අහන්න පුළුවන් අර බාධා නෙවෙයි විදිහ නැත්නම් ආව ගමන් සර් මම දැන් ආවේ මට මෙන්න මෙහෙමයි කිව්ව ගමන් මේ අනේ වැඩ කරන ටිකත් එහෙ පැත්තක නේද මමත් ඔක්කොම නවත්තලා උත්තර දෙන්න ඕන එහෙම කරන්න එපා හොඳේ පොඩි වෙලාවක් තමන් වැඩේට ඇවිල්ලා හැම තිස්සෙම මයික් එක ඔන් කරගෙන දිගට මයික් එක ඔන් වෙනවා නම් ඔයාගේ මං ඔෆ් කරනවා ඔයා ඔන් කරනවා නම් මං කෙලින්ම එළියට දානවා එළියට දැම්මොත් නම් පුතේ ආයෙ එන්න බෑ හොඳේ ඒ නිසා එහෙම කරන්න එපා මම මෙහෙම කරනවට නෙමෙයි කියන්නේ පුතාලා සමහරලාට ගෙදර සෙල්ලම් කරනවනේ එක්ක මල්ලි ඇවිල්ලා පොඩි ටච් එකක් දාන එහෙම කරන්න එපා මොකද පුතාලා එක්කෙනෙක් මෙතන මේ අවුල් කරොත් මේ ලොකු පිරිසකට පාඩම අහිමි වෙනවා නේද මොකද මේ හැමදාම අපි කාගෙත් අම්මා තාත්තලා වියදම් කරන වියදම ගත්තොත් මේ වෙලාවේ මේ පන්තියට ලොකු වියදමක් නේ ඩේටා වලට මේ ඩිවයිස් වලට මමත් මහන්සි වෙනවා මමත් ඒවා කරනවා ඒ නිසා එහෙම කරන්න එපා මං හිතන පුතාලට යගේ තියෙනවා මම මේ නිකමට කිව්ව මේවා කියා දෙන්න ඕනේ නේද අපි දරුවන්ට කියා දෙන්න ඕන තැනක හැසිරෙන්න දැන් අපි පන්සලට ගියාම පන්සලේ ඉන්න විදිය දැනගෙන ඉන්නේ පල්ලියට ගියාම ඉන්න විදිය දැනගෙන ඉන්නේ ගෙදර ඉන්නේ තා විදියක් ක්‍රීඩා පිටියේ තා විදියක් ඒ වගේම මේ අපේ ඔන්ලයින් පන්තිය තා විදියක් ඔන්ලයින් පන්තියට ආවම අපේ ගාව තියෙන ආචාර ධර්ම විනය ඒවා තියෙන්න ඕනේ ඒවා හදා ගන්න ඕන එතකොට තමයි හොඳ දරුවෙක් වෙන්නේ ඒ නිසා පුතාලට අවශ්‍ය වෙලාවට ඔන් කළා අවශ්‍ය වෙලාවට ඔෆ් කළා පන්තියට ඇවිල්ලා කලබල කරගන්න බෑ එහෙම නැතු ඉන්න හොඳයි අපි දැන් උදාහරණයකට යමු
මම පන්තියේ නම් මේව කරලා ඇත්තේ. එතකොට අපේ පන්තියේ දරුවන්ට සමහර ඒවා කරපු දේ කමන්නේ නැති දැන් මතක හිටින්නත් දැන් මාස 3කින් ඕවා මතකත් නැහැ නේද? හොඳයි. ආයි ක්ලීන් එක හොඳයි. හොඳයි. අපි එහෙමනම් උදාහරණයක් යමු. අපිට මතක ඇති ගිය සතියේ පුතාලට මම සටහනක් දුන්න දෙකට බෙදා ගන්න කියලා වගුවක්. රයිට්. දැන් කවුරුත් එහෙනම් දෙකට බෙදා ගන්න මේ වගුව. තමන් ගහ ගන්න පුංචි වගුවක් වචන 5ක් ලියන්න තිබ්බ මැති පුතේ. මාතෘකාවත් එක්කම 6ක් තිබුණේ මැති. උක්ත පදේ නැත්තම් උක්තේ මෙතන අනුක්ත පදේ නැත්තම් අනුක්තය. වචන 6ක් තිබුණම ඇති පැටිය. වචන 6කින් හොඳටම ප්‍රමාණවත් මේක. අනුක්ත පදේ. හරිනේ? right. මම දැන් දෙනවා පුතාලට ඒ වගේ වචන ටිකක්. ඔයාලගේ මම ටියුට් එකේ දාලා තියෙනවා ගොඩක්. ටියුට් එකේ දාපු ටික මම දෙන්නේ නැහැ. මොකද ටියුට් එකේ දාපු ටික ආයි දෙන එකේ තේරුමක් නැහැ නේ මෙතනට. මම ඒ වෙනුවට වෙනත් ටිකක් සකස් කරලා තියෙනවා. ඒ ටික දෙන්නම්. right. මම ඒ ටික දෙන්නම් පුතාලට. right. හරි. ලියා ගන්නකො එහෙනම් වචන ටික. දැන් කියන උක්ත පද ටිකද උක්ත පද ටික කියන්නේ පුතේ මම බෝඩ් එකේ ලියන්න. එතකොට ගැටලුවක් නැහැ නේ. උක්ත පද ටික තියෙන්නේ අපි දැන් මේක අභ්‍යාසයක්වත් නෙවෙයි පුතාලට හිතෙන දේ පුතාලා එහා පැත්තේ ලියන්න. පස්සේ මම ලියනකොට බලන්න හරිද කියලා. මාත් එක්කම වැඩ කරමු. හරිද? රයිට්. එහෙනම් මම කීපයක් දෙන්නම්. පළවෙනි එක මිතුරියක්. මිතුරියක් අගට කියනවා අක්. මයික් එක ඔෆ් කරන්න පැටියෝ. පිස්සියක්. පිස්සියක්. ගැහැණියක්. ඔය ටික ලියා ගන්න. ඔයාලට ගෙදරදී කරන්න පුංචි අභ්‍යාසයක් තියෙන පුතේ මේ ඊළඟ පැත්තේ. දැන් නිබන්ධන නැති අය ඉන්නවා චුට්ටක් කතා කරලා කියන්නේ නැහැ කියලා. නැති අය විතරයි. මට නෑනේ සර් right. නෑ සර්. මට නෑ සර්. මටත් නෑ සර්. මටත් නෑ සර්. හරි හරි දැන් ඇති. නෑ සර්. ඒ කියන්නේ ගොඩ කර නෑනේ. දැන් මම නෑ කියන මතය තමයි වැඩ කරන්නේ. හරි හරි. දැන් අපි නෑ කියලා හිතමු නේ. මටත් නෑ සර්. හරි හරි. මටත් නෑ සර්. හරි පැටියෝ හරි. දැන් අපි හිතමු කාටවත් නෑ. කාටවත් නෑ. ඉවරයි කතාව. හරි. පැත්තකට දාමුකෝ. දැන් පුතාලා එතකොට මම ඒ ගැන එකතු කර කතා කරන්නේ නැහැ. දැන් මම කොහොම හරි නෑම කියලා ඉතින් වැඩ කරන්නේ. දැන් ඊළඟ දවසේ try කරනවා. දැන් අපි ඊළඟ දවසේ කියන්නම් පන්ති තියෙන දවසේ. එතකොට පුතාලට පුළුවන් මේ හරියටම සෙට් වෙලා අහන්න පන්තියට සෙට්. දැන් මම මෙහෙමයි. දැන් මේ ළඟ ගොඩක් තිබුණානේ. දැන් පන්ති දිගටම තිබුණා හැම දවසම. එතකොට තමයි මට මේ ටියුට් එක හදාගන්න ලොකු වෙලාවක් ගියේ. දැන් හැබැයි එහෙම නෙන්නේ නැහැ. දැන් ලබන ආයි අපි මම පන්ති තියෙන දවස් කියන්නම් සිකුරාදා තියෙන. එතකොට මට ගොඩක් කල් තියෙනවා. මම කලින් මේ වැඩේ කරනවා දානවා. එතකොට පුතාලා ටියුට් එක ගන්නම් වෙනවා. දවස් දෙකකට කලින් දාන්නම් ගන්න වෙන කොහොමද දැන් අද ගන්න බෑනේ. අද ඇඳෙන නීතියනේ නේද? ගෙදර printer එකක් තියුණ නැත්නම් ගන්න බෑ. අතරලා දාමු වැඩේ. හරි එහෙනම් තියෙනවා පුතාලා ටියුට් එක ගත්තම කරන්න තුන්වෙනි පිටුවේ ওই වැඩේ තියෙනවා. ඒ කියන්නේ මේකෙන් අභ්‍යාසයක් මුලින්ම වගුවක් දීලා තියෙනවා. ඊට පස්සේ අභ්‍යාසයක් දීලා උක්ත අනුක්ත වෙන් කළා දාන්න තියෙනවා. ඒත් මේකම තමයි ආයි අපි ඔතන ඉන්න ඕනේ නැහැ. යමු තුන්වෙනි එකට. ලියන්න තුන්වෙනි නීතිය. හරිනේ? තුන්වෙනි නීතියේදී පුතේ තුන්වෙනි කතාවේදී තියෙන්නේ මේ ඔයාලගේ නිර්දේශයේ තියෙන එක කතාවයි. එක රූල් එකයි උගන්වන්නේ. රයිට්? ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. ඉස්සෙල්ලා අපිට කියවන්න කියන හුරු වෙන්න නේද? ගොවියෝ ගොවියන්. ඒ කියන්නේ අපි කතා කරන්නේ තුන්වෙනි එකේදී බහුවචන. බහුවචන වලට එකක් යටතේ තමයි උගන්වන්නේ. නමුත් මම එකක් නෙවෙයි ඔක තුනකට වෙන් කරනවා. රයිට්? හරි. තුනකට වෙන් කරන බහුවචන පද විදි තුනකට උගන්වන්නේ. විදි තුනම එකතු කරලා තමයි ඔයාලගේ පොතේ තියෙන්නේ. එතකොට ටියුට් එකේ අංක 3 කියලා කියන්නේ ඒ තුනම එකතුව. තුනේම එකතුව. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න 3 4 5 කියන නීති තුනේම එකතුව තමයි අපි ගන්නෙ
තුන්වෙනි නීතිය විදියට. හරි අපි ඉගෙන ගන්න 3 4 5 කියලා කීප තවත් කීපයක් ඉගෙන ගන්නවා. මේකේ තියෙන මේ විදියට. හරි නැත්නම් ඔයාලා බලාවි දැන් තුන්වෙනි නීතිය විතරක් නෙවෙයිද 4 5ත් මේ අපේ ටියුට් එකේ තියෙන වගුවේ තියෙන්නේ ඔක්කොම කලවමේ තියෙන්නේ. හරි. යමු තුන්වෙනි නීතිය කියන්නේ ලියන්න. අපි ටික වෙලාවක් කතා කරලා ඊට පස්සේ අපි සිංහල ටික ඉක්මනට අපි මේක අවසන් කරමු. කරලා අපි ඊළඟට ගණිතයට යමු. ලියන්න එහෙනම් නීතිය 3 ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක නැවත සර් මට ඇහුන්නේ මම කියන ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක අගට මෙන්න ශබ්දය ඌ කියන ශබ්දය આવොත් ඌ ශබ්දය හරි හරි පුතේ හා එන විට අනුක්ත කිරීමේදී මොකක්ද දාන ශබ්දය අනුක්ත කරනකොට ඌ කියන එක ලියා ගන්න. උන් ශබ්දය උන් කියලා කියන්නේ උන් එක දෙක එකට කියවෙන්නේ. මම මේක මේ වඩා පැහැදිලිව ඇහෙන්න ඔයාලට කිව්වේ. අපි බලමු කතා වචන ශබ්ද කරනකොට බලමු අපි ශබ්ද කොහොමද දෙන්නේ කියලා. උන් නේද? අල් නයන්නකට එනවා. උන් ශබ්දය යොදයි. රයිට්. දැන් මේ ශබ්දය කියන වචනයත් ඔයාලගේ පන්තියේ තමයි. දැන් ලොකු පන්ති වලට ගියාම මේ වචන වලට තව හරි වචන යෙදෙනවා. මොකද දැනට පුතේ අපි භාවිතා කරන්නේ අපේ පහේ දරුවෙක්ගේ දේවල්නේ. ඒ නිසා මේ සමහර දේවල් අපි ඉතින් අපිට ගැළපෙන විදිහට හදාගෙන තමයි කතා කරන්නේ. ඒවා ඉතින් ඉහළ පන්ති වල ඒවට හරිම වචන ටික අපි ඉගෙන ගන්නවා. හරිනේ? රයිට්. අපි එහෙමනම් උදාහරණ ටිකක් බලමු. රයිට්. හදා ගන්න ඉක්මනට වගුවේ ඉරි ටික නම් පස්සේ ගහ ගන්න පුළුවන්. අපි ඉක්මනට වගුවේ දෙපැත්ත පුතේ මේ සම්පූර්ණ කරගමු. දෙකට බෙදලා හදා ගන්න. මේ පැත්තේ අපි දාමු උක්තය නැත්නම් උක්ත පදය. මේ පැත්තේ අනුක්තය. ඉක්මන් කරමු බලන්න. මම ටිකක් අකුරුත් කැතුවේ අපි ඉක්මනට ලියන් යමු. දැන් මම දෙන්නම් වචන ටිකක්. මිනිස්සු වලස්සු කොක්කු සත්තු නේද? ලෙඩ්ඩු පහක් ලිව්වා. අපි තව ඉස්සරහට තව කතා කරමු. තව ඉස්සරහට ගැටළු වලදී මම තා ටිකක් දෙන්නම්. රයිට්. දැන් මේවා කොහමද? මිනිස් ඌ කියවෙන්නේ. වලස්සු ඌ ශබ්දේ. කොක්කු ඌ ශබ්දේ. සත්තු ඌ ශබ්දය. ලෙඩ්ඩු ඌ ශබ්දය. ඌ. දැන් මේක උන් ශබ්දේ බවට පත් වෙනවා. මිනිස්සු අනුක්ත වෙනවා. මිනිසුන්. වලස්සු වලසුන් උන්. කොකුන් සත්තු සතුන් ලෙඩ්ඩු ලෙඩුන්. තවලි යන්න පුළුවන්. මහත්තුරුන් හොරුන් නේද? තවලි යන්න පුළුවන් ගොඩක් තියෙනවා.
හොරු. අපි එකකුත් තව ලියාගමු. තා එකක් ලියා ගන්න. මොකද මේ පාපිලි ටික ඔක්කොම එන්න ඕන නිසා තා එකක් ලියා ගන්න පුතාලා මට ඉඩ මදි. පුතාලා එකක් ලියා ගන්න හොරු. හොරු. හොරු හොරුන්. right. හොරු හොරුන්. right. හරි. හොඳයි අපි හයක් උදාහරණ ලිව්වා. මං හිතන්නේ ප්‍රමාණවත් වෙයි ඔයාලට අභ්‍යාස. හැබැයි දැන් ඔන්න ලබන සතියේ මෙහෙම කරමු. දැන් මට තාමත් කරගන්න බැරි වුණා වෙලාවත් එක්ක මේ ඔන්ලයින් පේපර් එකකට අපි යනවා. අපි විස්තර ඔක්කොම දාන්නම්. ඔයාලට බදාද වෙනකොට විස්තර ටික මං ඊයේ දෙමාපිය රැස්වීමක් ගත්ත නිසා කියන්න. බදාද අඟහරුවාද හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට බදාද වෙනකොට කම්ප්ලීට් කරලා පේපර් අපේ පේජ් එක හදනවා. ඒ කියන්නේ ඔයාලට අපේ දැන් වෙබ්සයිට් එකට ගියාම පුතේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ ඔයාලට ඕන ඔක්කොම දේවල්. දැන් මේ අපි තාම ඉන්නේ මැයි මාසෙනේ. අද මැයි හෙට ජුනි. දැන් මැයි මාසේ අපි පේජ් එක පැත්තකට කරලා ඔයාලා ජුනි මාසෙදී අලුත් පේජ් එකකට යනවා. ඒතකොට ජුනි මාසේ කරන පාඩම් වල වීඩියෝ ටික ටියුට් ටික යන්නේ මේ පේජ් එකේ. අපි ඒ විස්තර ඔක්කොම පුතාලට මුකුත් කලබල වෙන්න දෙයක් නැහැ. පුතාලා අපේ වෙබ්සයිට් එකට ආවම පේජ් එකට ගියාම ඒකේ විස්තර ටික ඔක්කොම තියෙනවා. මෙන්න මේකයි මේකයි කියලා තියෙනවා. ගැටලුවක් නැහැ. ඔයයි උයිදු මොකද ප්‍රශ්නේ? හරි. මයික් ඉබේ ඔන් වෙන්නේ නැත. හරි. ආගෙන ඉන්න. හොඳයි. ඒ නිසා බලා ගන්න බෝඩ් එක. පුතාලට පුළුවන් එහෙම ඒ විදිහට අධ්‍යයනය කරගන්න. මම ඊයේත් කතා කරා පුතාලට ගොඩක් දේවල්. ඒ නිසා මම වැඩිපුර දේවල් කතා කරන්නේ නැහැ. හොඳයි. අපි දෙනවා පේපර් එකකුත්. ඒ කියන්නේ අනිවාර්යෙන් අද දවසේ කරපු වැඩ ටික ඊළඟට අනිවාර්යෙන් පුතේ ඊළඟ දවසේ දානවම තමයි. හොඳේ මම අහනවම තමයි. මේ ටික කියවගෙන රෙඩි වෙලා එන්න. මේ ටික හොඳට කියවන්න. කියවලා රෙඩි වෙලා එන්න. දැන් අද නීති දෙකක් කතා කරලා තා එකක් විතර බලමු. අපි try කරමු. අපි ලියමු ඊළඟට 4 වෙනි නීතිය. අංක 4. මේක හරිනේ. 4ත් බහුවචනම තමයි. පොඩි සද්ද වෙනසක් තියෙන. එච්චරයි. ලියන්න පැටියෝ. 4 අංක 4. පැයක් ගියාම ඉන්ටර්වල් එකක් දෙන්නම් පැයකින්. හොඳේ. තාම විනාඩි 46යි. right. ලියමු අංක 4 ලියන්න. ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක සර් අපිට ඇහුන්නේ හරි ආයි කියන්නකෝ ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක අර කලින් නෝට් එකේ තියෙන ටිකම තමයි පුතේ. කලින් නෝට් එකේ තියෙන ටිකමයි ශබ්ද දෙක වෙනස් වෙනවා එච්චරයි. උක්ත පදයක අගට අගට ලියාගන්න මෙන්න ශබ්දය. ඕ ශබ්දය. මොකද්ද ශබ්දය? ඕ ශබ්දය. ඕ ශබ්දය එන විට අනුක්ත කිරීමේදී මෙන්න පැටියෝ මේක ලියා ගන්න. ඔක අන් කියලා ලියා ගන්න. අන් කියලා කියවෙන්නේ දෙකම එකට කියවෙන්නේ අන් ශබ්දය. යොදයි. අන් කියලා ලියා ගන්න. අන් ශබ්දය යොදයි. right. මම පඩි වෙලාවක් ගන්න නැතුව ඉක්මනටම දාන්නම් බෝඩ් එකේ වචන 5ක් 6ක්. right. පුතාලා ටක් ගාලා අනුක්ත කරන්න මේ ටික. ඌරෝ මම එකක් දෙන්නම්. ඌරෝ ඕ එහෙනම් අන් කරමු. අග ඌරෝ ඕ මොකද්ද? ඌරන්. right. ඊළඟට බල්ලෝ. පුතාලා කරගන්න ටක් ගාලා බල්ලෝ බල්ලන්. කපුටෝ ඕ ශබ්දය. ඊළඟට මැස්සෝ
මැස්සෝ නළුවෝ නළුවෝ හරි කාන්තාවෝ තා ගොඩාක් ලියත හැකි හොඳ දැන් ඉක්මනට පුතාලා අනුක්ත කරන්න බාන ඉක්මනට මේ ටික ඌරෝ ඌරන් බල්ලෝ බල්ලන් කපුටෝ කපුටන් මැස්සෝ මැස්සන් නළුවෝ නළුවන් කාන්තාවෝ කාන්තාවන් කාන්තාවන් ඉක්මන් කරලා ඉවර කරගන්න පුතාලා හරි සර් හරි සර් හරි 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 නේද පුතේ මම ආයි පාරක් කියන්නම් පුතාලට ආයි පාරක් කියන්නම් බල්ලෝ බල්ලන් කපුටෝ කපුටන් මැස්සෝ මැස්සන් නළුවෝ නළුවන් කාන්තාවෝ හරි හොඳයි හොඳයි හරි කාන්තාවන් හරි හරි එහෙනම් ඒකත් හරි ප්‍රශ්නයක් නැහැ රයිට් දැන් එහෙනම් අද දවසේ අන්තිම නීතිය හරි ඔන්න අන්තිම නීතියට අපි යමු ලියා ගන්න කවුරුත් අංක 5 ඒකත් ප්‍රාණවාචී බහුවචනම තමයි රයිට් අපි යමු අංක 5 ලියා ගන්න රුලක් කරලා ලස්සන ලියා ගන්න ඕන හොඳේ යන්න ප්‍රාණවාචී යුනාල් සද්ද වැඩි ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක අගට බහුවචන උක්ත පදයක අගට අර නෝට් එකම උඩ නෝට් එකමයි පුතේ අගට ශබ්ද දෙක විතරයි වෙනස් හොඳේ අගට ඊ ශබ්දය ඊ ශබ්දය ඊ කියලා આવුත් ඊ ශබ්දය යෙදෙන විට අනුක්ත කිරීමේදී රයිට් ලියා ගන්න පැටියෝ ඉන් ශබ්දය යොදයි අනුක්ත කරනකොට ඉන් ශබ්දය දාන්න රයිට් හරි ඉන් ශබ්දය යොදයි හරියද මම ඉන් ශබ්දය යොදයි අපි වගුවක් ගහගමු ටක් ගාලා කවුරු වැඩි වෙලාවක් ගන්න තු බලමු අපි ඊ ශබ්ද මොනවද කියලා right මේ වගේ ඒවා ළමයි ඉන් කරනවා ළමයින් කූඹින් තලගොයින් නයි කොටි
14. 14. 14. Right. ඔන්න දැන් හරි. ලියාගන්න වෙලාව දෙන්න. කලබලයක් නෑ අපිට නේද? අද බාධාත් නෑ කලබලත් නෑ. දැන් ඉන්ටර්වල් එකට පොඩි සින්දුවක් එහෙම දාන්න. එතකොට ගිහින් වතුර ටිකක් බීලා එන්න විනාඩි 5. හරි. එහෙමනම් ඔන්න අද නීති 4ක් ඉගෙන ගත්තා. ස්ත්‍රීලිංග පද වල එක වචන අර අල්කයන් ආවොත් ඒ නීතිය මොකක්ද නේද? ඒකයි. ඊළඟට ප්‍රාණවාචී බහුවචන වල කරුණු 3ක් ඉගෙන ගත්තා. පුතාලට මම ටියුට් එකේ දාලා තියෙනවා. කරුණු 3ක් මොකද්ද? අපි 3 4 5 කියලා කරුණු 3ක් ඉගෙන ගත්තා. ඌ ශබ්දය આવොත් උන් කරන්නත්, ඊළඟට ඊ ශබ්දය આવොත් ඉන් කරන්නත්, ඊළඟට ඕ ශබ්දය આવොත් අන් කරන්නත් අපි අනුක්ත කරන්න ඉගෙන ගත්තා. ඔය 3 එකට එකතු කළා තමයි පුතේ ඔයාලගේ ඉස්කෝලේ ටීචර් උගන්වනකොට උගන්වන ඔය 3ම එකට එකතු කළා. ඒ වගේම ඔයාලා ගුරුවත් පොතේ තියෙන ඔය 3ම එකතු කළා එකක් විදියට ප්‍රාණවාචී බහුවචන පද මෙන්න මෙහෙමයි කරන්න කියලා එකක් විදියට තමයි ඔය 3 4 5 එකට කරන්නේ. එහෙම එකක් විදියට මම අභ්‍යාසය දාලා තියෙනවා. පුතාලට ඒකේ සටහන උඩ මම දාලා තියෙනවා අංක 3 කියලා. අංක 3 කියලා ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම මේක 3 4 5 ලියලා තියෙන පුතාලා පුළුවන් නම් කැමති නම් ඔය 3යි 4යි 5යි 3ම එකතු කරලා එකට ලිව්වත් කමක් නැහැ. මම මේ සටහනක් ඊළඟ පිටුවේ යටම දාලා තියෙනවා. දැන් එතකොට උදාහරණයට වචන 25ක් විතර දීලා තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා අභ්‍යාසයක් පුතාලට කරන්න. පුතාලට අභ්‍යාසයක් තියෙනවා. පස්වෙනි පිටුව පිරෙන්න මං හිතන්නේ පුතේ මේ නිබන්ධනයේ අභ්‍යාස තියෙන පුතාලට පේනවා ඇති. ඒ අභ්‍යාස ටික ගෙදරදී කරගෙන එන්න ඕන. ගෙදරදී කරන්න කරලා බලන්න ප්‍රශ්නයක් තියෙනම් ඒව අහන්න පුළුවන්. එහෙනම් අපි අද නීති ඉගෙන ගත්ත කීයක්ද? 4ක්. තව ඉවර නැහැ. දැන් තමයි පොඩි ප්‍රශ්න තියෙන්නේ. දැන් අපිට ප්‍රශ්න මතුවෙන තැන් තියෙනවා. අපි ඒ ටික ඊළඟ දවසේ විසඳනවා. ඒ කියන්නේ මෙන්න මේ ඉගෙන ගත්ත කාරණා පහට අමතරවත් තව කාරණා පොඩි දේවල් තියෙනවා ටික. අපිට ඉගෙන ගන්න. දැන් මම අපි යෙදුනොත් ඒවා කොතනද ඉවර කරන්නේ. අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරනවා. මොකද මේක නැත්තම් මේ බෝරින් වෙනවා. ඒ නිසා මම මෙතනින් මේ කොටස අවසන් කරනවා. ඊට පස්සේ තියෙන අපිට ගණිතය ටිකට යන්න. පුතාලට ගණිතය ටිකේදී මේකයි කතාව. අපිට අද පාඩමක්ම අපි ඉවර කරනවා. ගණිතය එක පාඩමක්ම මුළුමනින්ම අපි අද අවසන් කරනවා. ඒ නිසා පුතාලා ගෙදරදී දැන් බලන්න ඔය ගෙදර ඇති පුතාලා ගෙවල් වල තියෙනවා පරිමාව මනින උපකරණ. right? ඔය ඉස්කෝලේ තියෙන මේ මිනුම් සරා නෙමෙයි. පුතාලගේ පරිමාව මනින පුංචි උපකරණ ගොඩක් තියෙනවා. 4 පන්තියේදී දැන් ඇත්තම කියනවා නම් පුතේ 5 පන්තියේදී තියෙන්නේ 4 හේව තමයි 60ක් විතර 70ක් විතර පුංචි දෙයයි තියෙන අලුතෙන්. ඉතින් 4 පන්තියේ පාඩමට මං හිතන්නේ 5 එක්කෙනෙක්ද දෙන්නේ දාවා. එහෙම ආවේ නැtei කියලා ගැටලුවක් නෑ. 4ෙන්ම පටන් ගන්න. පොඩි දෙයින් ඉඳන් පටන් ගන්න. ඒ ටික සියල්ල මගේ සටහනුත් දාලා තියෙන පුතේ. ඔක්කොම සටහන් ඔයාලගේ ටියුට් එකට දාලා තියෙන්නේ. මේ ටියුට් එක ගත්තනම් මං හිතන්නේ කිසිම දරුවෙක්ට වරදින්නේ නෑ. ආයි හෝඩියේ ඉඳන්ම තියෙනවා. පරිමාව ධාරිතාව කියන පාඩම හෝඩියේ ඉඳන්ම තියෙනවා. මුලින් ඉඳලම තියෙනවා. බලන්න නිබන්ධනය ගත්තම කිසිම ගැටලුවක් මම 4 පන්තිය ටික ඔක්කොම වගේ හදලා දැම්ම පහටත් ඔයාලට අභ්‍යාසයක් විදිහට මේ දවස්වල ගෙදර ඉන්නකොට ඔව් පුතේ ලහන් කියන්න පුතේ මට පුතේ ඔයාගේ හඬ පැහැදිලි වුණේ නැහැ ලහන් ආයෙ අහන්නේ මීට ඔව් ගණිතයේදී මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ගණිතේ ඒත් ඇහුන්නේ හරි මට ඇහුන්නේ පැටි හොඳයි ආයි අපි යමු ඇහුන්නේ හරි පොඩ්ඩක් මොන හරි ගැටලුවක් තියෙනවා මේ ලයින් එකේ හරි හොඳයි අපි එහෙමනම් මේ ගණිතයේ කොටස කතා කරමු කතා කරලා බලමු විවේකයක් විනාඩි 5ක් 6ක් විතරනේ ඔයාලා මේ ඔෆ් කරන්න එපා මේක ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ දැන් වෙලාව අපි 3:51යි පුතාලේ එහෙමනම් 4ට ආපහු ඇවිල්ලා වාඩි වෙන්න ඩිස්කනෙක්ට් වුණා ඩිස්කනෙක්ට් කරන්න එපා මම අයින් වෙන්නේ නැහැ ලයින් එකේ මම පොඩි සින්දුවක් දාන එකක් වුණනම් බලන්න මේ ඩිස්කනෙක්ට් වුණොත් ලයින් එක ආයිත් බටන් එකෙන් එන්නත් පුළුවන් ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ හොඳ එන්නේ නැහැ මම දිගටම ඉන්නවා රයිට් අර චේන්ජ් එකක් වෙන්නේ පොඩ්ඩක් නැගිටින පුටුවෙන් ඔහම මේ රූප මේ ස්ක්‍රීන් එකක් දිහා එක දිගට බලන් ඉන්න අපිට අමාරුයි කාටුන් එකක් එහෙම තියුණාන්නේ බලාගෙන ඉන්න තිබුණානේ. ඔව් ගලපාත එහෙම හිටියනම් හරි ඉතින් මට එහෙම රඟපාන්නත් බෑනේ. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. නේද සෙනුක? හරි. හරි. ඒ නිසා මේ
අපි ඉන්ටර්වල් එකක් කරන් නැගිටලා පොඩ්ඩක් වටේ කරකිලා එන්නකෝ. හරි. එහෙනම් 4ට හම්බෙමු හොඳේ. මං ඉන්නවා පන්ති ඉන්නවා. හරි. ගණිතය ටික කරමු 4න් පස්සේ. එන්නකෝ ගිහිල්ලා. මයික් ඕෆ් කරලා යන්න. මයික් ඔන් කරන්න එපා පැටියෝ. මයික් ඕෆ් කරන්න ළමයි. කළුවා මාර පංගියා වගේ. ඉස්සර කාලේ හිටිය ටිකක් මෝඩ පහේ සර් ඇහෙන්නේ නේ. ඒක පොඩ්ඩක් වොලියුම් එක අඩුයි පුතේ. විශාල වලව්. ඉතින් මේ වලව්වේ කාලහම් වාගේ වොලියුම් වැඩි කරගන්න මේක පොඩ්ඩක් සද්ද අඩුයි. ඉතින් මේ කළුවගෙන් වැඩක් කරගන්න ටිකක් අමාරු කාර්යයක් කියලා දන්න රාලහන්. ඇහෙන්නේ නැද්ද? පොඩ්ඩක් හරි පොඩ්ඩක්. වටේ ඉඳවලා ගිහිල්ලා එන්න හොඳ අනේ මට නැත්තම් ඕන ආයි දෙන්න බෑ. ඉතින් මං අනිත් තා ප්ලේයර් එකකින් දාන්න ඒක පොඩ්ඩක්. මේ ප්ලේයර් එකේ සද්දේ වැඩි පොඩ්ඩක්. ඔයාලා මයික් එක ඔෆ් කරන්න. කළුවා මාර පංගියා වගේ. ඉස්සර කාලේ හිටිය ටිකක් මෝඩ පහේ තරු. මේ කළුවා වැඩපල කරගෙන හිටියේ ටිකක් විතර විශාල වලව්. ඉතින් මේ වලව්වේ රාලහාමිට දවසක් ඕන වුණා කළුවගෙන් වැඩක් කරගන්න. ඉතින් මේ කළුවගෙන් වැඩක් කරගන්න එක ටිකක් අමාරු කාර්යයක් කියලා දන්න රාලහාමි වේලාසනින්ම කළුවට කතා කරා. මේ කළුවෝ ආවනම් මෙහාට. ඇයි රාලහාමි කතා කළේ? කළුවෝ හෙට උදේම ඔබ මාරපන වලව්වට ගිහින් එන්න ඕනේ. ඕන්න මම කලින්ම කිව්වා. තේරුණානේ? එහෙමයි. මේ කළුවෝ කොයි කියලා ඉවරයක් කරන්න හම්බුණා යමු. කොහෙන් අතුරු දහන් වුණාද මන්ද? කාමක් නෑ. හෙට උදේ යනකොටම පයින්නේ කියනවා. ඔන්න ඒ දවස ගෙවිලා අලුත් දවසක් කරන් ඉරමාමත් දෙන්න කම්. රාලහාමි පාන්දරින් කළුවට පණිවිඩේ කියන්න කියලා හිතාගෙන එළියට අනේ කළුවා නෙවෙයි පේන්නේ. කළුවෝ පාර මේකට මොන වින්නහියක් වුණාද? ඊයේ හවස යසාගේට හිටියන්. රාලහාමි කොච්චර කෑ ගැහුවා. වලව්ව පෙරලා හෙව්වත් කළුවා නම් හොයාගන්න. ඔහොම දවස් කිවිලා අවස්සෙtti කළුවා හරි ඇර හරියට ගමහරහ දිව්වා වගේ වලව්වට කළුවා දැක්කත් කරයි රාලහාමිට හොඳටම තේරෙනවා. කොහෙද කළුවෝ ගියේ? මම උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවා. ඒ පුරාම හෙව්වා. වත්ත පිටියේ බැලුවා. මම ඊයේ කිව්වා නේද අද උදේම මාරපන වලව්වට ගොහින් එන්න ඕනේ කියලා.
ඉතින් ඒක නෙවෙයි මම අහන්නේ කොහිල්ලා තකහනියක් මාවේ ඈ ඔව් මේ තකහනියක් මාවේ රාලහනි හනික එන්න කිව්ව නිසා මේකෙන් හරියට දවල්ට කා ගන්නත් බැරි වුණා ඒ වුණාට රාලහනි මේ කලුවේ මාරපන් ගිහින් ආවා මාරපන් ගියාට වැඩක් නැහැනේ කලුවේ මම කියන්න තියනවා කිව්ව පණිවිඩේ අහන් ගියේ නැහැනේ දැන් ඉතින් ඒ ගමනින් කිසිම ප්‍රයෝජනයක් තියනවද අනේ තව අවසර රාලහනි මට කොහින් එන්න කිව්ව හින්දා කොහින් ආවා කළ යුතු දේ නොකර වෙනත් දේවල් කරන හැම වෙලාවකදී මේ උපමාව තමයි අපිට මතක් වෙන්නේ කලුව මාරපන් ගියාවා තවත් උපමා කතාවක් තියෙනවා කුමාර සර් ඔව් ඔව් කවුද කතා කරන්නේ සර් පේනවා හරි හරි දැන් ඔව් මයික් ඔෆ් කරගන්න ආයි සර් මයික් ඔෆ් කරගන්න කට්ටියම right සර් පේනවා ඇති ඇති සද්දය ඕනේ සර් ප්‍රශ්නයක් සර් ආනන් එක්කෙනෙක් අහන්න දැන් කලුවා මාරපන් ගියා වගේද කියන්නේ නැත්තම් කලුවා මාරපන් ගියා වගේද දෙකම තියෙනවා ගුරුවත් පොතේ එකක් ඔයාලගේ අච්චු පොතේ තා එකක් දෙකම තියෙනවා ওই දෙකේ මහ වැරද්දක් නැහැ හොඳේ ඔය දෙකේ වැරද්දක් නැහැ සර් ඔව් මේ 4 වසර සිංහල පොතේ තියෙන කලුවා මාරපන් ගියා වගේ මාරපන් හොඳේ මාරපන් ගියා වගේ පොතේ තියෙන්නේ මාරපන් කියලා ඔව් මාරපන් කියන එක භාවිතා කරන්න පුතේ වැඩි හොඳයි ඔව් දෙකේ වරදක් නැහැ දෙකේ දෙකක් තියෙන ඒක හරි ඒක ඇත්තට ප්‍රශ්න කරගන්න එපා දෙකේ දෙකක් තියෙනම් දෙකම ලිව්වම හරි දෙන්න එපා නැත්තම් ඉතින් කොහොම යොකර දෙන්නේ ඉතින් ඉස්සරහදී පොත වෙනස් කරලා එක විදියක් වේවි හොඳේ දැන් ඔයාලා පළවෙනි කණ්ඩායමනේ පුතේ අච්චු පොත පළවෙනි කණ්ඩායම එතකොට එක එක අඩුපාඩු තියෙනවා එහෙම තමයි ගිය අවුරුද්දෙත් එහෙමයි මට මතක අවුරුදු 14ක් 15ක් ගිහිල්ලා පොත හදනවා ඉතින් එහෙම වෙනවා ඒ නිසා අපි මාරපන් ගියා කියන එක භාවිතා කරමු හොඳේ හරි හරි අපි එන පාඩම් පටන් ගමු ඔක්කොම ආව මගේ වෙලාව හරි දැන් අපි ආයි නිහඬ වෙමු මේ අපි එන පරිමාව හා ධාරිතාව දැන් නිබන්ධනය ගොඩක් අය ගත්තේ නැති ඉඳ මම ඒක පැත්තකින් තියලා කතා කරනවා මම මේ කියන සටහන් ඔක්කොම පුතේ නිබන්ධනයේ තියෙනවා ඒ නිසා දැන් මම සටහන් දෙන්නේ නැහැ පුතාලට නේ හදාන්නේ කොහොම ඔයාලගේ මම පෙන්නන්න ටියුට් එක පෙන්නන්නම් කොහෙන්ද හෙන්නේ නෑ පැටිය ඔයාගේ ඩිවයිස් එකේ අවුලක් තියෙනවා මම කලින් කිව්වා හොඳේ ඔක්කොටම ඇහෙනවා මම අනිත් අතට මාව ඇහෙනවනේ ඔයාගේ ඩිවයිස් එකේ අවුලක් තියෙන පැටියෝ ඒක නිවැරදි කරගන්න මම අපි යමු මේ මම පෙන්නනම් අද නිබන්ධනය එතකොට ඔයාලට පොඩි අදහසක් ගත හැකි මේකේ මොනවද අපි මේකේ තියෙන්නේ කියලා මෙන්න බලන්නකෝ අපි නිබන්ධනයත් එක්ක කතා කරමු මේක තමයි අද අපේ නිබන්ධනය මේක තමයි අද අපේ නිබන්ධනය මම මේ කිව්වේ අර අපේ තියෙන අභ්‍යාස ටික තමයි මේ තියෙන්නේ මේක ඔයාලට ගෙදරදී කරන්නේ මේ කොටුවේ තියෙන ටික මේ වගුවට දාගන්න වෙනවා ගෙදරදී හරිනේ ඒ අර ස්ත්‍රී ලිංග මම අර කිව්වේ ඔයාලට අපි නීති 3ක් ඉගෙන ගත්ත කියලා 3 4 5 ඒ 3ට අදාළ උදාහරණ තමයි මේ තියෙන්නේ ඔය වර්ග 3ම තියෙන මෙතන ඊළඟට ඒකේ අභ්‍යාසය තමයි පුතේ මේ තියෙන්නේ ඒකේ අභ්‍යාසය මම අර ඒ කතාව කෙටියෙන් අර අපි ඉගෙන ගත්ත නීති 3 මෙතනට දාලා තියෙනවා. right මේ ගණිතය. හොඳයි. අපි බලමු. පුතේ අපි පරිමාව ධාරිතාව පහේ පන්තියේ පළවෙනි පාඩමේ ඉන්නේ. මම මේක පන්තිය කළත් නැහැ. පන්තිය කළත් නැහැ. මම හිතන්නේ මෙතන ගොඩක් දරුවෝට ඉස්කෝලේ කරන්න උන්නේ නැහැ ඕක. ඊළඟට දැන් මේ අපි ලබන මාස වෙනකොට වැඩසටහන හදලා හරීම නිශ්චිත දිනයකට ගන්නවා. ගොඩක් විට පුතේ අපිට පන්තිය කරන්න වෙන්නේ මොකද අපි ඉරිද උදේට ඔයාලගේ පේපර් පන්තිය ගන්නවා. ඒ අනුව මේ පන්තිය දිගට කරනවා නම් ඉතින් මට ලොකුම ගැටලුවක් නෙමෙයි මේ මොකද මම මේ උත්සාහ කරේ පුතාලට අත දෙන්න අවශ්‍යතාවයකට. ඉතින් මේ සිද්ධාන්ත පන්තිය මොකද අපිට පේපර් පන්තිය කරන්න වෙන්නේ ගැටලු ටිකක් තමයි. ඒකට ඕන බේස් එක
පදනම තමයි මේ පන්තිය දාගන්න. ඉතින් මේකත් අවශ්‍ය නම් පුතාලට අපි කරන්න වෙන්නේ අපේ සුපුරුදු දවස සිකුරාදා හවස පටන් ගන්න වෙලාව අපි 6:00 කරමු. 6:00 8:00 වගේ තියාගමු. 6:00 8:00 එතකොට අපි ඉස්කෝල පටන් ගත්තොත් මම පන්ති පටන් ගත්තොත් තා පොඩ්ඩක් විනාඩි කිහිපයක් පහලට යන්න වෙන වෙලාවක් නැහැ. වෙන විසඳුමකුත් නැහැ. ඉතින් අපි උත්සාහ කරනවා වීඩියෝ එක හැමතිස්සෙම දාන්න. අදත් වීඩියෝ එක ඔයාලගේ පේජ් එකට දානවා. ඊයේ මම දැම්ම පාඩම ඊයේ පාඩම් බලන්න බැරි වෙච්ච අයට ඊයේ රෑම මම පේජ් එකට දාලා ඇති. අපේ වෙබ් පේජ් එකේ තියෙන වෙබ් එකේ වෙබ් එකේ පන්ති ඇතුලේ පාඩම තියෙන පුතාලට ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් කතා කරමු මේ කොටස ගැන. මොකද්ද ධාරිතාවයක් කියන්නේ පුතේ? මුලින්ම තියෙන ධාරිතාවයක් කියන්නේ අපි හිතමු බෝතලයක් අපි ගත්තොත් බෝතලයක ධාරිතාව කියන්නේ මම 4 පන්තියේ දරුවෝ වගේ ගොඩාක් කතා කරන්නේ නැහැ පහේනේ පුතාලා. ඒ බෝතලේ අල්ලන ප්‍රමාණය කොච්චරක් සම්පූර්ණයෙන් මේක පුරවන්න පුළුවන්ද? ඒ වගේම ඒකේ යම් ප්‍රමාණයක් අපි හිතමු තියෙනම් අපි ඒකට කියන පරිමාව. ඒ කියන්නේ යම් කිසි භාජනයක අඩංගු දියරවල ප්‍රමාණයට අපි තමයි කියන්නේ පරිමාව කියන්නේ. හොඳයි. ඊළඟට අපි කොහොමද මේ ද්‍රව ප්‍රමාණ මනින්නේ? පුතාලට මතක ඇති මේ තියෙනවා ද්‍රව ප්‍රමාණ මනින උපකරණ. මොනවද? අපිට මේ සමහර අපි පුංචි කාලේ ගෙන ආපු අර සෙල්ලම් කරන අර තියෙන පොඩි පොඩි භාජන ඒවයිත් මේ වගේ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඇත්තටම හොඳම උපකරණය තමයි විද්‍යාගාරයේ තියෙන මිනුම් සරා තමයි පුතාලට මම මේ දාලා තියෙන්නේ. මිනුම් සරා වෙන්න ඕනේ නැහැ. පුතාලා පුංචි කාලේ පුතාලට ওই මාස කිහිපයක් අවුරුද්දක් වෙන කාලෙදී අම්මා තාත්තා පුතාලට මැනලා තමයි දුන්නේ බෙහෙත්. ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ සිරප් බෝතල් වල තියෙන පොඩි ඩප්පියක් නේද? ඒ ඩප්පියේ ගහලා තියෙනවා මිලිලීටර් 5යි 10යි 15යි 20යි 25යි 30යි ගහලා තියෙනවා. අය මිනුම් සරාවක් තමයි. ඒකත් මිනුම් සරාවක්. ඒකෙන් මැනලා නැත්තම් හැන්දක් තියෙනවා. ඒ හැන්දට සිරප් වක් කරලා හරියට මැනලා තමයි දුන්නේ. නේද? හරි මයික් එක ඔෆ් කරගන්න. හරියට මැනලා තමයි දුන්නේ. එතකොට මිනුම් සරේවත් යම් විදියකට මනින උපකරණ. ඉතින් මේ වගේ මිනුම් බඳුන් ඕන තරම්. සමහරට ගෙදර අද විවිධ දේවල් හදනවා. විවිධ ඔය සමහර උපකරණ එක්ක එන කෝප්ප තියෙන ඒවා ගහලා තියෙනවා. කොච්චරක් තියෙද කියලා මේ ඔයාලට පේනවා දෙවෙනි එකේ පේන මේ බඳුන් වල ප්‍රමාණ මාක් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපිට මිම්මක් ගන්න පුළුවන් ඕනම උපකරණයකින් අපිට මේ වගේ ද්‍රව පරිමාණ මනින්න පුළුවන්. ඒ ඔක්කොම මේ මිනුම් ගන්න ද්‍රව පරිමාණ මනින්න ගන්න උපකරණ. දැන් පුතාලා මේ තුන්වෙනි එකේ තියෙන කෝප්පේ පොඩ්ඩක් බලන්න. මේකට මම නමක් දැම්ම ගැඹුරු මිනුම් කෝප්ප කියලා. ඉස්සර කාලේ අපි පුංචි කාලේ පුතේ අපි ගියාම ඔය කඩේකට පොල් තෙල් ගේන්න ගියාම දැන් නම් පොල් තෙල් ගේන්න ගියාම මේ එයා ගාව තියෙන පොඩි කුප්පි ඒවට දාලා බෝතල් වලට දාලා අපේ බෝතලෙට දානවා. ඉස්සර එහෙම නෑ. ඉස්සර තිබුණ කඩේ පුතේ ලොකු බැරල් එකක තමයි මේ පොල් තෙල් ටික දාලා තියෙන්නේ. අම්මෙන් තාත්තෙන් ආන්න. ඉතින් අපි බොනවා හරි පොල් තෙල් කිව්වම පොල් තෙල් අපිට දෙන්න පොල් තෙල් භාගයක් දෙන්න. බෝතල් භාගයක් දෙන්න කිව්වම මුදලාලි කරන්නේ අපේ ගෙනිච්ච බෝතලයට පුනීල තියලා මෙන්න මේ වගේ මේ කෝප්පයක් තියෙනවා. අර පොල් තෙල් භාජනය ඇතුලේ එල්ලලා තියෙන්නේ. ඒකෙන් අරගෙන ඒකෙන් තමයි මැනලා දාන්නේ. අපි ඕකට ඒ කාලේ නම් කිව්වේ ජිල් එක කියලා. ජිල්. ඔක ඒක නිකන් මේ සම්මත නම නෙවෙයි. ඉතින් ඕක ගැඹුරු මිනුම් කෝප දැන් නම් ඕවා අඩුයි. ඇත්තෙම නැහැ. මේවා සමහර තැන්වල ওই දියර ගන්න. ඔය දියර එකේ ඇතුළට ගිල්ලලා කෝප්පෙන් අරගෙන වක් කරන තමයි ඕක භාවිතා කරන්නේ. ඕකත් යම් මිනුම් කෝප්ප වර්ගයක්. ඔවත් දැනගෙන ඉන්න ඕන. ඊළඟට වැදගත්ම කාරණය තමයි පුතේ මේ අපි කොහොමද මනින්නේ. හොඳට බලා ගන්න පැටියෝ. මෙන්න මේකේ තියෙන එක හොඳට බලා ගන්න. හරි. අපිට හුළඟ බාධාවක් කරනවා. රයිට් හරි. හරි. බලා ගන්න පැටියෝ මේකේ තියෙනවා ඔය ඇහැ අපි ඕනම එකක් මනින්න නම් පුතේ ඇහැ මට්ටමට ගේන්න ඕන. මම පොඩ්ඩක් පෙන්නන්නම් මේකේ වැරදි ක්‍රම කීපයක්. මේ බලන්න. අපි මිනුම් සරාවක් වෙන්න පුළුවන් මිනුම් මොනවා හරි උපකරණයක් වෙන්න පුළුවන් පුතේ උඩින් බැලුවත් වැරදි පහලින් බැලුවත් වැරදි හරියට මේ භාජනය අපේ ඇහැ ගාවට ගෙනල්ලා අර යටට වක් වෙච්ච වක්‍රයක් තියෙන හැම ඕනම දෙයක පොඩ්ඩක් යටට එබිල වගේ තියෙන අපි ඒකට වක්‍රයක් තියෙනවා ඒකේ හරියටම යට අඩිය තමයි අපි ගන්නෙ පේනවනේ ඇහැ ගේන්න ඕනේ මේ මට්ටමට ඒ අනුව තමයි අපි මැනගන්නේ නිවැරදි පරිමාව ඔන්න ඉතින් මිනුම් සරාවකින් මනින්නත් ඉගෙන ගන්න ඕන නිවැරදිව මනින්න ඔය ටිකම තමයි පහේ පන්තිෙත් පොඩ්ඩක් අලුත් කරලා තියෙනවා. ඉතින් මම ඒ ටිකත් නැවත ඔබට කතා කළා. හොඳයි. එහෙනම් ඊළඟට මෙන්න මේ කතා ටික කතා කරන්න තියෙන්නේ. අපි ඒක වෙනම පන්තියට ඇවිල්ලා කතා කරමු. මොකද නැත්තම් පුතාලට එක ආකාරයිනේ රයිට්. හරි.
දැන් කවුරුත් ලියාගන්න මාතෘකාව පරිමාව හා ධාරිතාව. ගණන් පොතේ ලියාගන්න මාතෘකාව පරිමාව හා ධාරිතාව. සෙනුක ඇහෙනවද? ලියාගන්න. පරිමාව හා ධාරිතාව. හරිද? ඔය ෂර්ලොක් ලියනවද? හරි. හරි. හොඳයි. අපිට මම අර කිව්වේ කතා ටිකක් ගොඩක් මුලින්ම අපි දැනගන්න ඕන පරිමාව මනින්නේ මොකකින්ද කොහොමද? දැන් හරිනේ. මම අර කිව්වනේ අපි දැන් වාදනේ අපිට මේක මිනුම්සරාවක් හරි මොකක් හරි අපි අර බෙහෙත් කුප් ඩප්පියක් කියලා පල්ලෙහාට තියලා බලන්නේ. අපි ඒක දැකලා ඉතින් තාත්තා මෙහෙම බෙහෙත් කරන ඩප්පිය මෙහෙම අරගෙන මේ ලෙවල් එකට ඇහි ලෙවල් එකට අරගෙන තමයි බලන්නේ. ඒක හරි වැදගත්. රයිට් හරි. ඒ ටික දැන් දැනගත්තා. දැන් අපි බලමු මනින ඒකකය මොකක්ද කියලා. පුංචි කාලේ පුතාලා ඉගෙන ගත්තා. ලියා ගන්න එක යටතේ පරිමාදාරිතාව යටතේ මම අර ටියුට් එකේ සටහන් දෙන්නේ නැහැ පැටියෝ. ඒ නිසා කවුරු හරි කෙනෙක් දැන් මගේ පොත ගත්තොත් සටහන අසම්පූර්ණයි. ටියුට් එකෙත් සම්පූර්ණව තියෙන ටිකක්. මේ දෙකම එකට ගන්න ඕනේ පැටියෝ. හොඳ නිබන්ධනය අනිවාර්යෙන් print එකක් දාගන්න. ඒක අත්‍යවශ්‍යයි මෙතනට. හොඳේ නැත්නම් අසම්පූර්ණ වෙනවා. හරි. හොඳයි. දැන් ලියා ගන්න පැටියෝ. මෙහෙම. යට ලියා ගන්න. ද්‍රව ප්‍රමාණය මනින ඒකක. ද්‍රව ප්‍රමාණය මනින ඒකක. රයිට් මේක ලියා ගන්න පුතේ ලීටර් මිලිලීටර්. ලීටර් එකක් සමානයි මිලිලීටර් 1000යි. එහෙනම් 1යි ලීටර් සමානයි 1000යි මිලිලීටර් ml. ඔය එල් අකුර ලියනකොට චුට්ටක් හැඩය වෙනස් කරලා අර ඔයාලා ඉංග්‍රීසි වැල් අකුරු ලියන විදියට ගොඩාක්ම අර වෙනස් කරන්න එපා. එතකොට කැතයි ලියන්න. රයිට්. ලීටර් එකක් සමානයි මිලිලීටර් 1000යි. ඕක තමයි සම්බන්ධය. ඕක තමයි සම්බන්ධය. මේ දෙන්නගේ සම්බන්ධය. රයිට්. දැන් අපි ඊළඟට හතර පන්තිය කරපු තව කාරණයක් දිහා බලන්න ආවොත් පුතාලට මතක ඇති හතරදී අපි කළා මේ ලීටර් මිලිලීටර් කරා. ඊළඟට මිලිලීටර් ලීටර් කරා. මම ඒක තමයි ඊළඟට පුතාලට දීලා තියෙන්නේ. පුතාලා ටියුට් එක අරගෙන කරගන්න ඕනේ පැටිය හොඳේ. මම මේ බෝඩ් එකට දාන දේ බලන්න. මේ බලන්න ඒක තමයි ඒ තියෙන්නේ. පුතාලට පේනවා දැන් මෙන්න මෙතන තියෙනවා මිලිලීටර් 1000ක් සමාන ලීටර් 1යි ලීටර් මිලිලීටර් ඒකක පරිවර්තනය. අර ඊතලයක් දෙපැත්තට තියෙන පුතේ දෙකම කරන්න පුළුවන්. ඒ ඊසල ඉස්සරහට කරන්න පුළුවන් පස්සට කරන්න පුළුවන්. ලීටර් මිලිලීටර් කරන්න දැන් ප්‍රශ්න උත්තර අවුරුත් right හිතෙන් දෙන්න මයික් එක ඔන් කරොත් ഘോഷාවක් විතරයි. ඔයා කියන එක පැහැදිලි නෑනේ. පුතාට විතර දනිත් කවුරු හරි එක දරුවෙක් හරි අපැහැදිලි නම් මට කියන්න අපැහැදිලි කියලා. අපැහැදිලි. මටත් පැහැදිලි. මටත් පැහැදිලි. හරි අපි දැන් හරිද පුතේ දැන් හරිද? දැන් හරි සර්. පැහැදිලි සර්. හරි හරි බලමු සමහරට මගේ මේ ෆෑන් එකක් තියෙන ළඟපාත ඒක හුළඟ එන නිසා වෙන්නත් ඇති. දැන් හරිනේ. දැන් බලන්න පැටියෝ. හරි. දැන් හරි. දැන් පුතාලගේ තියෙනවා බෝඩ් එකේ පැටියෝ ලීටර් මිලිලීටර් කරන්න ඒ වගේම මීටර් මිලිලීටර් ලීටර් කරන්න අර මේ මැද දාලා තියෙන්නේ ඒක හඳුන්වන හිතලයක්. හොඳ අලුත් හිතලයක්. ආය පැහැදිලිනේ. මට නම් සර් අපැහැදිලි නැත. දැන් මට පේනවා මේ ඔයාලගෙත් පුංචි අඩුපාඩු ඇති නේද? පොඩ අපි යමු ඉවසගෙන යමුකෝ නේ. හරි. වෙන්න විදියක් නැහැ. මට යලින්නේ ප්‍රශ්න උත්තර ටික දාමු බලමු.
ලීටර් එකක හරි පැහැදිලි. සර් මට අපැහැදිලි. මටත් එහෙමයි සර්. සමහරක් විට පැහැදිලි නෑ. සර් මට පැහැදිලි. ටැංකි වලින්. සර් මට පැහැදිලි. දැන් ඔය වැඩේ තියෙන පැහැදිලි අපැහැදිලි කට්ටිය ඔක්කොම ඉන්නවා. ඒක තමයි කාරණේ. හරි. අපි බලමු. හොඳයි අපි මේකට යමු. දැන් හරිද? දැන් පැහැදිලිද? ඔව් සර්. හරි. ඔව් සර්. හරි. දැන් ඔව් ඔක් සර්. හරි. හොඳයි. දැන් අපි එහෙමනම් බලමු පැටියෝ ඊළඟට මේ ලීටර් කොහමද අපි මිලිලීටර් ගන්න. කලාවක් දීලා තියෙනවා. පැහැදිලි සර්. ආයි පැහැදිලි නැද්ද? සර් පැහැදිලි නෑ. දැන් පැහැදිලි. සමහරක් විට පැහැදිලි නෑ. සමහරක් විට සර් සිග්නල් නැතුව සර් අපැහැදිලි. මගේ ලයින් එකේ සිග්නල් පොඩ්ඩක් කොහම ලයින් එක පුතාලා ඉන්න පොඩ්ඩක් ඉන්නකෝ හොඳේ. ඔහම ඉන්න විනාඩියක්. මම මේ විනාඩියක් ඉන්න පැටියෝ. හරි. දැන් පැහැදිලිද? විනාඩියක් ඉන්න මේ නෑ මගේ ලයින් එකේ සිග්නල් ප්‍රශ්නයක් නෑ. මං ෆික්ස් ලයින් එකකින් තමයි ගන්න. එතකොට මගේ එහෙම සිග්නල් ගැටලු මගේ එන විදියක් නෑ. මං ඒ වුණාට බලමු මං පොඩ්ඩක් අපේ මේ ටෙක්නිකල් සයිඩ් එකට අපි කතා කරන්න. මං කතා කරලා කියන්න. රයිට් අපේ සර්ට් අපි කතා කරලා මේ ප්‍රශ්නයක් කරාවි. ලොකු ගැටලු සර් පැහැදිලි සර්. අපැහැදිලිනේ. පොඩ්ඩක් ඉන්න. සර් අපැහැදිලි. මට නම් පැහැදිලි. අනේ පුතේ අපේ සර් කතා කරා. ඒ කියන්නේ ඒ දැන් සර් මාත් එක්ක ලින්ක් වෙලා ඉන්නේ සර්ගේ ලොගින් එකෙන් තමයි මම ඉන්නේ ඔස්ට්‍රේලියා. හොඳට හොඳට පැහැෙනවා. මේ මම හිතුවා පුතාලා ඩිවයිස් වල දන්නේ එකනේ 31 වෙනකොට මේ අපැහැදිලි. පොඩක් ඉන්න. ඉස්සෙල්ලා විනාඩියක් ඉන්නක පැටියෝ. අපැහැදිලි. නෑ අපැහැදිලි අය නෙවෙයි. මට පැහැදිලි අය පොඩ්ඩක් කතා කරලා කියන්න. මං කියන එක හොඳට ඇහෙනව නම් ඒ ඇහෙන අය මට කියන්න ඇහෙනවයි කියලා. පැහැදිලි. ඇහෙනවා. හොඳටම ඇහෙනවා සර්. හොඳටම ඇහෙනවා සර්. දැන් ඇති. නිශ්ශබ්ද වන්න අන්න එක්කෙනෙක්. හොඳයි හොඳ ළමයි ටිකකුත් ඉන්නවා. පන්තිය වගේම තමයි. හරි. දැන් පැහැදිලිනේ පුතේ. මේ දැන් කීප දෙනෙක්ගේ ඩිවයිස් වල ගැටලු තියෙනවා. අපි නිකන් කතා කරොත් පුතාලත් පුංචි ළමයිනේ. ඔය සමහර දැන් අද 31 නේ මාසේ. අපේ පැකේජ් එකේ ගන්න ඕන. දැන් ඒක ඒගොල්ලෝ පැහැදිලි. නෑ අපැහැදිලි අය නිහඬව ඉන්න වෙනවා. අපැහැදිලි වීම පැටියෝ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව අර දැක්කනේ දැන් ගොඩාක් දරුවෝ කතා කරන ප්‍රශ්නයක් සිග්නල් ඇති. අපැහැදිලි නම් මට අපේ ලංකසේනානායක සර් ඉන්නවා. සර් ඉන්නවා සර් අපේ මගේ පාඩමේ තියෙන මම දැනුම් ඒ නිසා එහෙම ගැටලුවක් මගේ පැත්තෙන් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ පුතාලගේ ඩිවයිස් වල ගැටලුවක් තියෙන්නේ. එක්ක පුතාලගේ ඩිවයිස් වල data ස්ලෝ වෙලා තියෙනවා මාස 31 නිසා. එක්ක පුතාලගේ ඩිවයිස් වල සිග්නල් අඩුකමක් ඇති. ඉතින් එහෙම ගැටලුවක් ඇති. අපැහැදිලි දරුවන් මම දාන්නම් වීඩියෝ එක පුතේ ආපහුවන්න. මම වීඩියෝ එක දානවා. බහුතරයකට එහෙම වෙන්න විදියක් නැහැ වෙනවා නම් එදා ඒගොල්ලෝ මයික් ඔන් කරන්නත් එපා. හොඳයි පාඩම අපි යමු නැත්තම් අපරාධේ පුතේ අපේ අද දවස. හරි. හොඳයි අපි යමු පාඩමට පුතාලට කරන්න තියෙන ගෙදරදි මෙන්න මේ වැඩේ. මේ නිබන්ධනය අරගෙන මයික්මන්ට යන්නම් පුංචි අපිට ඩිස්ටර්බ් එකක් වුණා.
ලීටර එක ඇති මිලිලීටර් ගණන කීයද පුතේ? 1000යි. පැහැදිලි නේද? මිලිලීටර් 1000ක තියෙන ලීටර් ගාන කීයද? 1යි. 1යි. ලීටර් දෙකක තියෙන මිලිලීටර් ගාන කීයද? 1000. එකක 1000 නම් දෙකක 2000යි. හරිනේ? රයිට්. ඊළඟට මිලිලීටර් 5000ක ලීටර් කීයද? 5යි නේද? 1000ට 1යි නම් 5000ට 5යි. හොඳයි. දැන් පුතාලට මම අභ්‍යාස ටිකක් මේ හතරේ පන්තියේ කෙලින්ම හතර ටියුට් එකේ තියෙනවා. අභ්‍යාස දීලා තියෙනවා ගෙදරදි මේ දීපු ලීටර් ටික මිලිලීටර් වලින් කරන්න. රයිට්. මේක මම එකක් බෝඩ් වෙන්න නම් ඊපස්සේ ගෙදර කරනවා. ඊළඟට තියෙනවා මිලිලීටර් ටික නෑ මිලිලීටර් ටික හරිනේ. අපි පොඩ්ඩක් එහෙමනම් මේ ඩ්‍රොප් වෙනවා නම් පාඩම අපි නතර කරලා ඊළඟ දවසේ ප්‍රශ්නයක් තියෙන යමු. මේ බලමු අපි. හොඳ? රයිට්. අපි ඊළඟ දවස් දැන් අද අපි ඉන්ටර්වල් එක ඊළඟ දවස් සමහර විට අපිට මේ ඔක්කොම ගැටලු විසඳ ගන්න පුළුවන්. අපිට ඉන්ටර්වල් එක ගන්න නැතුව පාඩම දිගට කරගෙන යන්න පුළුවන්. පැය දෙකකට ආසන්න කාලයක්. දෙකම කියන්නේ ආසන්න කාලයක් අපි යමු. හොඳයි. දැන් පුතාලට මේක අනිත් පැත්ත මේ කරගෙන මේක ලීඩ් කරගන්න මම දෙකක් හදන්න හැටි කියලා දෙනවා. ඊට පස්සේ මේක කරන්න මට මේ ටියුටෝරියල් ලොකු ප්‍රශ්නයක් ඔය වෙලාව ගන්න ඊළඟ පහේ පන්තියේ දැනුම කට්ටිය මොනොත් ඊළඟ දවසේ කතා කරමු මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක අපි මෙන්න මේ ගණන් ටික තමයි පුතේ පහේ පන්තියේ කරන්න තියෙන්නේ. හැබැයි මම ඒක හදන හැටි කියලා දෙනවා. කතා ගන්න. ගණන් ටික විස්තර සම්පූර්ණ නිබන්ධනේ සම්පූර්ණ කරන්න මම මේ නිබන්ධනේ පෙන්වන්නයි පුතේ මේ පැත්තට එක්කගෙන ආවේ. නිබන්ධනේ ඔය ගන්න මම ආදර්ශ සර් කැටි කැටි වගේ නේ. කැටි වගේ ඇහෙන්නේ. ඕ මට දැන් කෝල් කීපෙකුත් ආවා. මොනවා හරි පුංචි ගැටලුවකුත් ඇති ඔය අතරේ. ඕ සර් අපිටත් එහෙමයි. හරි. අපි බලමු. පුතාලට බෝඩ් එකේ හරි. පුතාලා බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්නකෝ. හොඳේ? බෝඩ් එකේ තියෙන ටික ලියන්න පැටියෝ. හොඳේ? මම දැන් කතා කරන එක ටිකක් අඩු කළා බෝඩ් එකෙන් වැඩ කරන්නම්. එතකොට පුතාලා බෝඩ් එකේ තියෙන ටික හරි. ලියා ගන්න පුතාලා. දෙන්න හොඳේ? ලියා ගන්න. දැන් පුතාලාට දැන් පැහැදිලි දැනගත්තොත් නැද්ද? නෑ. නැවොයින් මං කියන්න. අපි මේක චෙක් කරගන්න එක අපි මෙහෙම කරමු. දැන් ඇහෙනවද පුතාලාට? දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? ඇහෙනවා. දැන් හොඳයිද සද්දේ? ඔව් සර් එහෙනම්. ඇහෙනවා සර්. දන්නේ ඔය හොරන්නේ. සර් එන්න. ඇහෙනවා. අරයාගේ දෙල් ගහපත්. ඇහෙනවා. ලහන් කියන්නේ. අයියෝ අයියෝ. මේක හරියන්නේ. මේ කාගේද මේක අවුල. ඇහෙනවා. ඇහෙනවා. ඔව්.
मैडम हरी सर 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 sia माइक हरी सर लीटर 4යි ලීටර් 345යි
245යි. සර්. හරි සර්. හරි සර්. සර් 10යි L ලීටර් 10යි මිලිලිටර් 500යි 10යි 500යි 10යි 500යි ලීටර් 750යි මිලිලීටර් ලීටර 6යි මිලිලීටර් 750 ලීටර 6යි මිලිලීටර් 750 ලීටර 2යි මිලිලීටර් 850
sir. Hari sir. Hari sir. Anam. Oh. Answer. Hari sir. Hari sir. Delete नहीं delete. Liter 150 milliliter. Liter 150
paper class එකද මේ paper class එකද සර් එතකොට Excuse me sir මම මේ ඔව් කැන්ඩි ක්ලාස් එකේ මේ කැන්ඩි ළමයෙක්ගේ අම්මා කෙනෙක් කතා කරන්නේ. මේ ඔන්ලයින් මේ පේපර් ක්ලාස් එක සර් සෙනසුරාදාට දාගන්න බැරි වෙයිද? හා 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 හරි සර් හරි thank you. නවත් වන්න Adalah gedung nastu මේ සිකුරාදා උදේ 6:00ද රෑ 6:00ද සර් මේ කරන දෙයට බොහොම ස්තුතියි. Thank you, sir. Ayubowan, sir. Ayubowan, sir. Ayubowan, sir. Ayubowan, sir. Ayubowan, sir.